ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි Satyam Sangham Saranam Gacchāmi Saranaagamanam Sampunnam Ānātipātā Veramani Sikkhapadam Samādhiyāmi Adinādānā Veramani Sikkhapadam Samādhiyāmi Kāmesu Micchācārā Veramani Sikkhapadam Samādhiyāmi Sāvādā Veramani Sikkhapadam Samādhiyāmi Visunāvācā Veramani Sikkhapadam Samādhiyāmi Parusāvācā Veramani Sikkhapadam Samādhiyāmi Sampappalāpā Veramani Sikkhapadam Samādhiyāmi Miccādīvā Veramani Sikkhapadam Samādhiyāmi Visaranena Saddhiṃ Ājīvāṭṭhamaka Sīlaṃ Dhammam Sādhukam Surakṣitam Kattvā Appamādena Sampādē Sabbam Namo Bhagavato Arahato Sammā Sambuddhassa Namo Tassa Bhagavato Arahato Sammā Sambuddhassa Namo Tassa Bhagavato Arahato Sammā Sambuddhassa දැන් මේ අපේ ජීවිතය තුළ ධර්ම සකස් කිරීම තමයි මේ අපි කතා කරන්නේ. ඒ සකස් වුණා වූ ධර්ම තමයි අපි දැනට පාවිච්චි කරන්නේ. ඒ ධර්ම පාවිච්චි කරනවා කියනකොට ඒ දැරීම් ස්වરૂප අපි ජීවිතේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න අපි ඒ දැනීම් ස්වરૂප වැඩ කරන තැන. ඒ ස්වરૂප ඔක්කොම එක තැනකට එනවා. හරිද? අර එන්ජිමක සෑම කෑල්ලක්ම වැඩ කරලා එක තැනකින් ඒකේ වේගය මතු කරනවා. ඒකෙන් තමයි මුළු එන්ජිමටම බලපෑම දෙන්නේ. ඒ වගේ අපේ ජීවිතයේ ඇතුලේ සෑම තැනම තියෙන ධර්ම එක තැනකින් ඉස්සරහට ගන්න. ඒ ඉස්සරහට දාන දැමීමේදී ඒ උපදවන දැනීම අපි සිතෙනවා. ඒ සිතෙනවා කියන්නේ මොකද්ද? අර ජීවිතයේ ඇතුලේ දැනට තියෙන නානා තරාතිකන් වල දැරීම් වල ශක්තිය ඉස්සරහට දාන වෙලාව. ඒක වෙලාවෙ ගියාම නිතරම ඒක කරනවා. ඉතින් ඒ වෙලාවේදී අපේ සිතේ නානා තරාතිරන් වල යම් ස්වરૂප වල බින්දර ඇති වෙලා නානා හැඩ අපේ හිතේ ඇති වෙනවා. ඒන් තියනවා කනගාටු වෙනවා නොයෙකුත් ඒවා. එතකොට මේ එක තැනක තියෙන ධර්මයක් නෙවෙයි මේක මුළු ජීවිතේම පිරිවරාගෙන තියෙන ධර්ම ගුණයක එක්තරා සංයෝගයක් තමයි අපේ සිතෙන් හැම වෙලේම දෙන්නේ. ඒතකොට ඒ සිතින් දෙන්නා වූ ඒ දැනීමේ වේගය සංකීර්ණ ස්වરૂපයක පවතින නිසා ඒ සිතේ ඒ වෙලාවට වැඩියෙන් තියෙන්නේ මොන ධර්ම ශක්තියක්ද? ඒක තමයි ඉස්සරහට. ඊළඟට ඒ විදිහේ අර සංකීර්ණ මේවැටේ තරාතිරම් ભેදයට අනුව මූලික දැනගන්න එකක් තියෙනවා. ඊට අනුකූලව වැඩ කරන දේවල් තියෙනවා. ඒතකොට එයින් අපි ගත්තොත් කෙනෙකුට කේන්ති ගියා. ඒ කේන්ති ගියේ මිනිහාගේ ජීවිතය ඇතුලේ තිබුණා නම් අනුන්ට මෛත්‍රී කරන ශක්තිය බින්ගක්වත් සාමාන්‍යයෙන් තිබුණා නම් එයාගේ අර කේන්තිය ඒ
මෛත්‍රී ස්වરૂපයක් එක්ක සංකීර්ණ වෙලා ආපු හැටි වෙන්නේ මොකක්ද? අර කේන්ති යනවා. කේන්ති ගියාට ඒ කේන්තියට තනියෙන් වැඩ කරන් දෙන්නේ නැහැ. අර මෛත්‍රියේ සිසිලයට ඕනම අවස්ථාවකදී ඒකත් වෙනවා. ඇවිල්ලා කේන්තියේ වේගය අර ගානට අඩු කොල්ලයි අනිත් හරියයි පාවිච්චි කරන්න දෙන්නේ. එතකොට දැන් එයා අර කේන්තිය ආපු ප්‍රමාණයට වැඩ කරන සමහරට කෙනෙකුගේ ජීවිතේ නැති කරන්න තිබුණා. අරකින් අරයට යම් කිසි පසුබැස්මක් දෙන නිසා ගහලා නිකයිනේ. අන්න එතකොට ඕකෙන් කරගන්න පුළුවන් රාග චේතනාව හෝ කාම ද්වේෂ චේතනාව මුල් වෙච්චාම ඒවායේ අර සංකීර්ණ ස්වභාවය නිසා එවන් නානා පැති වලට හරවන. බැරි වෙලාවත් එයාගේ තිබුණේ නැත්තම් අර විදිහේ යහපතට හරවන යම් කිසි ධර්ම ශක්තියක් එයා ඒකෙන් හැම එකකදී නෙවෙයි සිතන හැම එකදීම දැඩි ස්වરૂපයක් පාවිච්චි කරනවා. දැන් කෙනෙක් දිහා බලුවත් ඒක යාගේ බැලෙන්නේ මහ දැඩි ස්වરૂපේ. ඒක ඉතින් මිනිසුන් අතර ඒක සම්පූර්ණ වෙලා නැහැ. මොකද මේ ටිකක් දැන් මේ විදිහේ අය අතර අර සංකීර්ණ බලපෑම දිනනවා හොඳ පැත්තෙන් හුඟක්. ඒකට දැන් ඔය සමහර ක්‍රමවලින් දැන් මේ ශක්තිය අරවා යට කරලා අරවා ඉස්මතු කරන්න යම් ද්‍රව්‍ය වර්ග බේත් වර්ග තියෙන්න පුළුවන්. ඒකට කරන්නේ ඒවෙන් අරකම ඉස්මතු කරවන්න පුළුවන්. ඒ උපක්‍රම ශක්තිය අයින් කළගත්තොත් අරවත් ඒකට මිශ්‍ර වෙනවා. අර විශේෂ උපක්‍රම නිසා අරවටම බලය හම්බෙන්නේ. ඒක දැන් ඔය දැන් වෙන අපි කතා කළා රහත් වීමට බලාපොරොත්තු වූ ඇති පුද්ගලයෙකුගේ අර දර්ශනයත් එක්ක කිව්වේ මේවා සිද්ධ වෙන්නේ මේ විදිහටයි කියා. දැනගත්ත පුද්ගලයාගේ සිත වැඩ කරන හැටි තමයි ගිය පාර අපි විස්තර කළේ. මොකද්ද? ඒ හැම දෙයක් එක්කම අර අල්ලා ගන්න ශක්තිය දැන් පඨවි ආපෝ ආදී විස්තරේ ගිය පාර කෙරුවා. ඒ අල්ලා ගන්න ශක්තිය එක්ක කිසි සම්බන්ධතාවයක් නැතුව එයා ඒක නාල්ල පාවිච්චි කරන හැටි ඒ අවස්ථාවේදී ශේක කියන නමින් හැඳින්වුවා. එයා තමයි හික් වෙන පුජ්‍යලේ. හැබැයි හික්මීම නානාතරාති. දැන් මේක එක හික්මීමක්. ඔතනින්දට තමයි අතෙන් දෙන්නේ. ඒ හික්මීම් ස්වરૂපයෙන් අතෙන්ද බැස්සහම එතෙන් දිහාට පේනවා මා විසින් කල යුතු හික්මීම මේකයි. මොකද්ද? ඒ සිතට එන ධර්ම අදහස. ඒ සිතට එන අදහස. තේනවා නානා තත්ත්වයක්. ඒක ඉස්මතු වෙලා තියෙන හැම වෙලේම කාමය හෝ ද්වේෂය තමයි. මොකද ඔය කොයි එකෙනුත් හදන්නේ ඔය දෙක. ඒ දෙක ඒ විදියට ආව වගේ යන්න ඉඩ හරින්න වමිස ඒවට එක්ක කිසි සම්බන්ධතාවයක් විශේෂ යොමු වීම කරන්න නරකයි මෙච්චරයි මෙතන ශාස්ත්‍රය කියලා උන්වහන්සේ දන්නවා. ඒ දැනගත්ත උන්වහන්සේට සිද්ධ වෙනවා ඒ තමාගේ සිතේ ඇතිවෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවායක ඉඳලා තමාගේ සිත අර දේව බ්‍රහ්ම ප්‍රජාපති බ්‍රහ්ම ආදී නානා මට්ටම් වලට යාව තල්ලු වේගෙන යනවා අර පැවැත්ම නිසා. ඒකට යාගේ සිත දියුණු වේගෙන යනවා. යන වෙලාවේදී කොච්චර සිතට මේ කොපියවන ගතියක් ආවත්
කොපියවල කියන්නේ කොහොම සතුටුදායක ගතියක් ආවත් එයා කලින් ඒක හොඳයි කියලා පිළිගත්තා. එයා කියන්නේ ඒක හොඳයි. මෙන්න මෙහෙම ගතියක් මෙතන තියෙනවා. එච්චර. ඒ தত্ত্বය සිටේ රඳවගෙන අර නිබ්බාන කියන්නේ සිත නිවි එනවායි කියන එකයි ඒකෙන් පෙන්නන්නේ. නිබ්බාන කියන්නේ ඒක. ඒ නිවි එන 10 නිවනිවා සිත වැඩ කර අඩුවේදී යනකොට කොච්චර කල්පනාකාරී වෙන්න ඕනද කිව්වොත් ඒක අවස්ථාවකදීවත් එයාට බෑ ඕක හොඳයි කියන්නේ. ඇයි හොඳයි නොකියන්නේ? ඒක හොඳ නැති නිසා. يعني හොඳයි කියන්නේ ඒක හොඳ නැති නිසා. එතකොට කොහොම නොකිය බේරෙන්න බෑ කියන කතාව නෙමෙයි. ඒ යම් කිසි නීතියක් යටතේ හොඳයි නොකියන්නේ. මොකද ඒ හොඳයි නොකියන්නේ ඒ සිතේ නිවීම තීනොයි කියලා දැනගත්තේ සිත තීනොයි. සිත තීන නිසායි නිවෙන්නේ. එතකොට සිතේ නිවීම හොඳයි කිව්වොත් සිත හොඳයි කියන එකයි එතන පැහැදිලි. එයාගේ තීරණය ඒක. ඉරන්නේ සිත හොඳයි කියන්නේ. නරකට හිතලා තියෙන්නේ සිතයි. සිත නැත්තම් මොකද බලන්න වෙන්නේ නැහැ. ඔය වැඩ කොටවල මොකක් හරි නැහැ. එයා මේක හොඳයි කිව්වොත් ඒ හිත හොඳයි කියන්නේ. හිතට ඇලිලා. ඒක නිසා ඔය කියන ඕනම එකක් හොඳ නැහැ. ඒකට හොඳ නැහැ කියන්නේ ඕක තරහයි කියන එක නෙවෙයි. ඒක සාර්ථක තීරණයක් නෙවෙයි. ඒ හිත ඔය විදිහට එනවා දිනු වෙනවා. අර අඩු වෙනකොට මේ පැත්ත වැඩි වෙනවා. ඒ සිතේ ඉතින් ඒව බල ඉන්නවා නිසා මට ඔකේ පොඩ්ඩක්වත් එක තැනකටවත් ඉන් එහා ඇඟිලි ගහන්න දෙයක් නැහැ කියලා එයා මාවන්නේ කියලා එයා ඒ හැඟීම ගන්නෙ නැති වගකීම යටතේ එයා ජීවත් වෙනවා. අන්න ඒකයි ඊපාර සාරාංශය. ඒකයි ඒකෙන් දෙන්නේ. එතකොට දැන් අරහං යොක්සෝ වික්කවේ වික්කු අරහං කීනාසෝ අන්න දැන් කතා කරන්නේ කීනාක්ෂව කියන්නේ සියලු ආශ්‍රව කිව්වහම මෙහෙමයි ඒක තේරුම් ගන්න ඕන. මොකක්ද? දුක් හැදීම සඳහා දුක් හැදීම සඳහා පීඩා දීම සඳහා පීඩා මතුවීම සඳහා යම් තැහීමක් ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වෙයි නම් ඒ තැහීම නවතුවා. කීනාසව කිව්වේ ඒ තැහිල්ල නැවතුවා. එතකොට දැන් අපි ආපහු මෙහාට ඇවිල්ලා අපේ පැහැෙන හැටි ගැටීටි මොකද ඒකත් අපි දැනගත යුතුයි. මේ තැහිල්ල කියන්නේ ඒකම වැඩ කර ඒකේ ශක්තිය වර්ධනය කරන එකට කියනවා පැහැෙනවා. දැන් බලන්න අපේ පැහැෙන අවස්ථාව. ඒක තමයි ඔය කර්මය කියලා ඔය වෙන් කළා ගත්තේ. දැන් කර්මය විපාක දෙන අවස්ථාව මේ කීනාසෝයන් වහන්සේ කලේ මොකද්ද? ඒ කර්ම විපාක දීමට පැහැෙන එක උන්වහන්සේ නෙවෙයි. වක්කම් දීලා. ඒක නිකන් සිහලම හොදලම දැන් අපේ ළඟ තියෙන ඒ පැහිල්ලේ පැහැෙන හැටි අපට දැනෙනවා. කොහොමද? දැන් නවීන අයත් ඒව ගැන දැන් යම් තීරණ දීලා තියෙනවා. දැන් යම් කිසි පුජ්‍යලයකට දැන් අර එක්කෙනෙක් ගැන දැනගන්න හම්බුණා. එයාගේ අක්මාව නරක වෙනවා.
ඒ ආත්මාව නරක වීමට සාමාන්‍යයෙන් උගත් දුරට බලපානවා මත්පැන් දීම. නමුත් එයා මත්පැන් බොන්නේ. එයා මත්පැන් බොන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා. නමුත් අර එයාගේ අර ආත්මාවේ මහා දරුණු හොද ගන්න බැරි රෝගයක් හැදිලා. ඒක මොකද එයාගේ නරක වෙලා. ඒකට මෙයාගේ මේ ලෙඩේ හැදුනේ මොකෙන්ද? එයා කණ්ඩ ආසයි මිරිස් කොච්චි දාලා ඉතින් බොම් සරට වැඩේ ගෙනියන. එතකොට අර පැහැෙන හැටි කර්මය පැහැෙන හැටි තමයි මේ සිතෙන් පෙන්නේ. ඒ මොකද්ද? ඒ විදිහේ දේවල් එක්ක තමාගේ සිත ඇදුන් දෙනවා නම් ඒ ඇදුන් දෙන්නේ මොකක් නිසාද? අරක නරක ජීවිතේ පීඩා දෙන ශක්තියට හරවන බලයක් මෙන්න මේකේ තියෙනවා. ඒ බලයට අනුකූල වෙලා ඒ බලය විසින් අදින්නා වූ දේ ගත්තොත් අන්න කරන්නේ මොකද්ද? ඒක හිතට හොඳ වුණාට ඇඟට හොඳ නැහැ. අනේ ඇඟේ තියෙන කොටස් ඒකෙන් දුර්වල කරනවා විකෘති කරනවා. විකෘති කරපැටියා බයකින් මරණයට බයෙන් පීඩ වේදනාව විඳින්මින් අර ඉන්නෝ. මොකද්ද මේ කියලා තියෙන්නේ? එයාගේ ළඟ තිබිච්ච ශක්තියක්. මොකද්ද ශක්තිය? තමයි කර්ම ඵලය කියලා. ඒ ශක්තිය ඒ නිමිති එක්ක ආකර්ෂණය වෙනකොට ඒ ශක්තිය ඒ නිමිති එක්ක ආකර්ෂණය වෙච්ච හැටි උහුලන්න බැරුව යනවා. මේ උහුලන්න බැරි මොකද? ඒකේ තේජස බොහොම සරයි. ඒකෙන් දෙන තේජස අර මෙයාට මිරිස් නැතුව බැරි කෙනෙක් නෙවෙයි. මෙයාට මේ මිරිස් ආපුවාම උපන් තේජස නවත්ත ගන්න බැරුව ඒක අරගෙන ඒ තේජස් නවත්තනවා. ඒ තේජස් නවත්තන අරක ගත්තයන් පස්සේ ඒක ඇඟ ඇතුළට ගිහිල්ලා අර වැඩේ කරනවා. කරපුවාම ඔන්න දැන් එහා ජීවිතය. ඔන්න කර්ම විපාකයක් විඳිනවා. එතකොට දැන් ඕනම සිතවිල්ලක් ඇස්සේ පැහිල්ලක් මතුවෙනවා. ඕනම සිතවිල්ලක් ඇස්සේ පැහිල්ලක් මතුවෙනවා. දැන් මම දැක්කා වයසක කෙනෙක් 20 වෙවි යන්නේ. ඒ 20 වෙවි යන්නේ මොකද? ඒක ශරීර ශක්තිය නැහැ. නමුත් චිත්ත ධෛර්යයෙන් එයා 20 වෙවි යන්නේ. මොකද එයා බොහොම මේ කාමුක අදහස් ඇති කෙනෙක්. ඉතින් ඉන්නේ හැවිස්තර ඕනේ නැහැ. මෙයාට ඉන්නවා. මේ යනවනේ යවන්නෝ පාර විහිසෙ. රසවටත් යන. මේ කවුරු හරි කතා කරනවා කොහොමද? ඇතුත් පන්නේ කටත් පන්නේ සද්දත් පන්නේ. මේ මොකද්ද? ඒක අපි හිතනවා ඉතින් මේක ඒවා ඔකට දේරුමට කියන ලෝක ස්වභාවයේ චාරිත්‍ර ධර්ම එහෙම තමයි මිනිස්සුන්ගේ ඇති එහෙම තමයි ඒක වෙනවා ආදි වශයෙන් දේරුමට ඕන එකක් කියන්න පුළුවන්. නමුත් මේක ධර්ම අස්යෙන් බලනකොට වෙලා තියෙනවා. අර ඒ ශක්තිය එයා ළඟ උත්සන්න වෙලා වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙච්ච ශක්තිය ඒවා රත් වෙනකොට මේ නිකන් හිටියට ඒක වෙන්නේ නැහැ. මොන ක්‍රමයෙන් හරි ඒවා රත් වෙන්නේ. රත් වෙනකොට ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙනකොට තමයි ඒව හුමහනේ තොට්ටේ. ඒ හිමාලය අනිත් පැත්ත වලින් කොයි පැත්තෙන් ආවත් හදවතින් තමයි ඒක දැනෙන්න දැනට වැඩ යොදන්න සුදුසු ස්ථානෙ වෙලා. එතනින් දැනකොට යාට මේ කොයිතරම් ශාරීරික දුර්වලකම් තිබුණා අර වේගය ආපුවාම එයා ඇදුන් දෙන්න අරකටම. ඉතින් ඇදුන් දුන්නද මේ කීනා සවෝ කියලා කිව්වේ මොකද්ද? ඒ ආසව ශක්තිය නැති කළා. මේ නැති කරන වැඩේ කලේ කවුද? මීට කලින් කියපු එකන. අපි කිව්වේ අර
රහත් නොවූ ශේක කෙනෙක් හික්මන කෙනෙක් අන්න එයා ඒක කරපු හැටි දැන් මෙතෙන්දි පෙන්වනවා. ඒකට එයා කලේ දැන් රහත් වෙනකොට නැත්තම් ඔය භාවනා කරන එක්කන අර ඔක්කොම අත්හැරියයි කියලා නෙවෙයි. එයාගේ භාවනාවට වාඩි වෙන්නේ මට විපංචකාමයේ මට කිසිම ගානක් නැහැ. මට මේ කිසි දෙයකට ආස නැහැ. සම්පූර්ණ අමුබුරු ගහන්නේ. ඒ මොකද? ඒ වාඩි වෙනකොටත් ඒවා එකයි වාඩි වෙන්නේ. හැබැයි හිර කරලා. ඒවා ඒක ලෝකීය සමාජයෙන් යම් කිසි ගෞරවයක් කොහොමහෝ ඇත් බලාගෙන ඒව දුන්නේ බලනකොට ඇතුලේ නැහෙන් උතරන්නේ ඒවා විනිදා. එයා හෝ සාමාන්‍ය මිනිහා හෝ දැන් මේ ශාස්ත්‍රය දැනගත්තට පස්සේ ඒ ශාස්ත්‍රයේ දන්න පුජ්‍යලයට එක අවස්ථාවක්වත් නැහැ පොඩ්ඩක් භාවනා කරගන්න ඕනේ කියන්නේ වෙලාවක් නැහැ. ඇයි මේක හැම වෙලාවම මොකක් හෝ පැහිලා දොට්ටේ. ඒ පැහිලා එනවා. ඒ පැහිලා දොට්ටේ නේ වෙලාවට යා ඒක සමබල කරන්නේ. මොකද්ද සමබල කරන්නේ? පැහෙන්න ඉඩ දෙන්න. පාවිච්චියට ගන්න. පැහෙන්න ඉඩ දෙන්න. ඒක හැදිච්ච එක. පාවිච්චියට නොගැනීමෙන් කරන්නේ මොකද්ද? තවත් පැහෙන්න හැදෙනේව හැදෙන්නේ නැහැ. පැහෙන්න හැදෙන්න ඒවා. ඒ කියන්නේ දැන් කුඹුරේ තියෙන වී කාලා වපුරන්නේ නැතුව හිටියොත් ඊට පස්සේ වී නෑවා. මේක වපුරනවා අපි දන්නේ නැතුවම ඒක ආපු හැටියේ ඒක අරන් ඇට ටිකක් දාලා තමයි අරක මේ පාවිච්චි කරන්නේ. අර ඒක ඇට විහිදෙන විදිහට අපි ඒක පාවිච්චිට ගන්න එක තමයි. අර කිව්වර හාමුදුරුවෝ කලේ මොකද්ද? එන්නේ එව්වා ඔක්කොම මෙන්න එනවා ඔන්න ආවා අහවල් එකයි ඔය ආවේ කිය එයා බලා ඉන්නවා. ඒවට මොනවාක්වත් හෙල්ලෙන්නේ නැතු. ඒකින් සිවුම් අවස්ථාවට ගියා. ඒතකොට ඒ අවස්ථාව අපට එන්නේ සෑහෙන දිනුවක් වුණාට පස්සේ එතෙන්ද යන්න බෑ මෙතෙන්ද තියෙනව කඩන්න. එතන කඩන්නේ බොහොම සියුම් සොච්චම් පොඩි ඒවා. ඔය කුණුසාල හින්දින්න වගේ දෙයක් ඒක. මේ මහා ලොකු ගාරෝඩි තැඹි කඩන්න තියෙන්නේ දැන්. ඒවා එන්නේ හුරු ගාලා බොහොම සැරේ. ඉතින් ඒ වෙලාවට යාගේ ජීවිතේ විකුරු එකේ කරන නානා තරහතින වලට බෙල්ලේ. ඉතින් ඒවා මුලින්ම යාට කියනවා හරියට මේ ඉවයක ස්පින්නින්න වාගේ ඔන්න දැන් එන්නේ ගොයියෝ අහවල් જાතියයි කියලා එයාට යාගේ හිතෙන් කියනවා. ඒක අනුතුරු හංගවලා එන්නේ සිත. නිකන් එන්නේ නැහැ. ඉතින් දැන් කොයිතර අනුතුරුනලා පෙන්වත් දීරට මුකුත් නැහැ. අනුතුරුනලා පිළිමින දෙනට ගිහින් යන්නේ නැහැ. ඒකට දීර. අන්න ඒ වගේ අපිට මේ අනුතුරු පේන්නේ අපිට අන්ධයි. අරයට පීරි වෙලා. මේක අන්ධ. මේ අන්ධකම ඉතිකරන්න අපි අන්ධ වෙලා තින්නේ නොදැනීම. දැනීම නැතිකමින් අන්ධ වෙනවා. ඕන දේ පේන්නේ. ඒකට ඕන දේ පෙනෙන තත්ත්වයට ආපු හැටි අපිට විශ්වාස කරන්න පුළුවන් මේ හැම දෙනාටම ඒ ඕන දේ පෙනෙන තත්ත්වය දැන් තියෙනවා. මම අහලා නෙවෙයි මේ කියන්නේ මගේ විශ්වාසය. තීන නිසා මේ නොදෙදී. ඒකට තීන නිසා යාට පේන්න පුළුවන් එයාගේ ජීවිතය ඇතුලේ නානා පැහින් දෙත්තේ. ඒ පැහින් වල එක වර්ග තියෙනවා. ඒ වර්ග වලින් ජීවත් වෙන්නත් ඕන නිසා. යාට ජීවිතේ නඩත්තු කරන්න වෙනවා. ඒ වගේ යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. ඒ දේවල් එක්කත් එයාගේ සම්බන්ධතාවය තීන පුජ්‍යලයා මේ පැහිම පාලනය කරන්නේ කොහොමද? ඒ පැහිමෙන් දෙන මොකුත් එයා කරන්නේ. ඒ පැහිමට ආйти නැති නිසි ක්‍රමයක් තියෙනවනේ. ඒ පැහෙන ASCII
මෙයා මේක කරනවා. ඒ කොහොමද කිව්වොත් දැන් අර කවස්තාව මම දැක්කා මේ තාත්තට අම්මා මේ ළමයා කරදර කරනවා. මේ කරදර කරනවා මට පේන එමිනියාගේ මූණෙන් මහා කේන්තියකින් මේ මිනිහා ඉන්නේ. මොකද එකපාර කම්මුලට ඇද්දා තාත්තා. පොඩි එකෙක් නෙවෙයි දෙන්නේ ගහ. ඉතින් අර යන හයෙන් අදිනවා. ඉතින් මේ මනුස්සයා ඉන්න ගමන් මොකද්ද තාත්තගෙන් ඉල්ලුවේ. ඉල්ලපුවාම මට පේනවා යා අර පිච්චි ඇතුලේ පොඩ්ඩක් ඉන්නකෝ තමයි අරන් දෙන්නම් කියලා එයාගේ ගානට අරගෙන ශබ්දේ ගානට සීමා කළා ඒකේ අරන් දුන්නා. හරි අමාරුවෙන් දුන්න බව පෙවුණා. නැත්තම් හැරිච්ච ගමන් කෝච්චි වීසියෙන්ද ගහන්නයි තිබුණේ. අර එක මහත්තයෙක් කිව්වා ඊට පස්සේ අපි දැන් විතර තනි වුණා එයාත් බැහැලා ගියා. එයා ආකොනේ මම නෑ ස්වාමීන් වහන්සේ. එතකොට දැක්කනේ මම ඉතින් මූණේ දිහා බලන එක මගේ නම් වුන් දෙන්නම් දෙොට්ට විසිකෝ. හැබැයි ඒ කේන්තිය අර මාත්‍යට නොතිබුණා නෙවෙයි. හරි විසිලවන්ත මිනිස්සු ඒක තියෙද්දි අන්න අර ගානට අමාරුවෙන් එහා කළා. ඒකයි මේ මානසිකත්වය. මේකයි මේ ප්‍රතිපත්තිය කියන්නේ පිළිවෙත් කියන්නේ මොකද? ඒව හොගාලා මත වෙනවා. එයාගේ ගාන අල්ලගන්න මේ ගානටයි කරන්න ඕන මේක. කළා ඒ ගාන අර හිතෙන්ම පාවිච්චි කරනවා අර අවහේ බුසු ගාන යන්නදී. ඔය කියන්නේ මුල් අවස්ථාවේ ඇති. ඒක ටික පන්න ගන්න ඔය විදිහට කරන්න වෙනවා කියන එක. හැමදාම ඔක හිටින්නේ නෑ. අර ඒ විදිහට කරන්න වෙනවා. ඒ මොකද්ද? පැහිල්ල සිද්ධ වෙන්න ආරිනවා පාවිච්චියට ගන්නෙ නෑ ඒ පැහිච්ච. ඒ පාවිච්චියට නොගැනීමේ හේතුවෙන් වෙන්නේ මොකද්ද? එයා විහිං ජීවිතය ඇතුලේ හරි කොච්චර රෝග ඔය මනසේ බලපෑමේ ජීවිතයට හැදෙනවාද කියන එක සීමා කරන්න බෑ. කියතොත් ඔය ශාරීරික හැදෙන කුෂ්ඨ ගද මේ කැසිලි ඇතුලේ කැසිලි පිට කැසිලි ඒ වගේම ඔය නානාතර තින පීනස් ඇදුම් ඒ ඔක්කොම හැම එකටම මනස ප්‍රධාන. ඒක කිව්වොත් එහෙනම් මයෙන් අහයි හිතෙන් හොද ගන්න පුළුවන්ද කියලා. ඉතින් පීනා ඇදුම කාර්යයක් භාවනා කරන්නේ මේ හිතෙන් හොද ගන්න. එහෙම කරන්න බැරි ඒකට යට වුණාට පස්සේ කරන්න බෑ. අර සිතෙන් මම දන්නවා එක අදුම තීන මහත්තයෙක් එයා එක දවසක් එයාගේ පුරාජීරුවක් කිව්වා මොකද්ද? ආමිනේ මම එදා අඹගෙඩි 25ක් කෑවේ. අර අඹ වලට මොකද්ද මේ අදුම ඇදෙන උස්නේ? එයා අඹ කෑවේ ඇත්ත. අඹ වලින් වර්ධනය ඒ තරම් උස්නයක් මේකට අවශ්‍ය බව සිතින් කියලා ඒ උස්නේ තුමනා කරනවා ලබා දෙනවා. ඉනියා තාමත් අඹ කනවා. තාමත් අදින. එහෙන් යකන් බේක් කනවා මෙහෙන් අඹ කනවා. ඒ මොකද නවත්ත ගන්න බෑ. හරියට ආදායම් කරනවා ඊදම් කරනවා වගේ වෙලා. ඒ මොකද අර පැහිල්ල එතන තියෙනවා. කොච්චර මම කීප දවසක් කිව්වා. කිව්වා අපි ඊ දවසක හඳුරන්නේ ඉන්නේ වා දැක්කම මොකක්ද? ඒ දවස් ගාන වෙනවා මිනිහා කියනවා. ඒ කියන්නේ හිටම යනවා නම් අපකෙදි 100ක් විතර කොහොම හරි ගන්න. ඈ අන්නේ විදිය තත්ත්වය. ඒ මොකද අර පැහිල්ල. ඒකේ ආදි දෝෂයක් අද දෝෂයක් නෙවෙයි. අර පැහිල්ල පෙන්වන හැටි. ඒ පැහිල්ල බලා ගන්නයි අපිට මේ ශාස්ත්‍රය ලැබිලා තියෙන්නේ. අන්න එතකොට ඔය පැහිල්ල ඉවර කරගෙන අර විදියට පාවිච්චි කරනකොට වික්ඛු අරහං කීනාසෝ කියලා කියනවා. එතකොට කීනාසෝ කියලා කිව්වේ අර දැන් අපි කියන වැඩේ පැහෙන්නේ නැති තත්ත්වය එනකම් කරලා. කවදද? කොයි වෙලාවද?
හැම වෙලාවෙම කළා. දැන් එක වෙලාවක කරලා එක වෙලාවක නොකරොත් වෙන්නේ මොකද්ද? අර පොඩ්ඩට මේක තව ටිකක් එකස්. ඒක හැම වෙලේම කරන්න බැරි එක. හරි. නමුත් දවසකට අපි කියමුකෝ මිනිත්තු 10ක. ඔය නැතිලක් කළා නම් ඒ මිනිත්තු 10 ගත්ත ප්‍රයෝජනේ ලාභය ජීවිතය අස්කරන කාටද? ඒක රහත් වෙන අවස්ථාවටත් ඒක සහාය වෙනවා ඇති. එතකොට දැන් මුචිතව කතකරණී මේ මොකද කියලා කිව්වේ? බහා තබාපු ගතියක්. බහා තබිය මොනවද? මුළු ජීවිතේදීම බහා තබිය යුතු කොටස් බහා තබලා තියෙනවා. දැන් බහා තබල ඉවර. බහා තබන්න දෙයක් නැහැ. ඔක්කොම බහා තබල ඉවර. දැන් මේ අපේ කියවනේ දැන් මේ කියා දෙන්නේ මොකද්ද? බහා තබන හැටි තමයි. අපි රහතන් වහන්සේ ගැන කතා කරනකොට උන්වහන්සේ බහා තබන ලද සියල්ලේ බහා තබලා තියෙන සීල ආශ්‍රයයන් නැති කළ හරි. ඒ ජීවිතේ අපි ආශ්‍රය කරන්නේ මොකටද? අපි ඒ ගැන හිතන්නේ මොකටද? ආගයක්වත් කෙරුම් ගැන හිතලා අපිට ඇති වැඩේ මොකක්ද? නෑ. ඒ ජීවිතයේ දේශ බලලා අද අපි මේක කරන්නේ එතෙන් දෙන්නයි. ඒක ඒ උන්වහන්සේ අවසන් කරපු එක තමයි මම මේ දැන් කරගෙන යන්නේ. මම එතෙන් දෙනවා මේක කරන්න. මමත් කවදා හරි කතකරණීය වෙනවා. කරන්න ඕන වැඩ ඔක්කොම කරලා තියෙනවා. මොනවද කරන්න ඕන එකම වැඩේ? එකම දේ අපට ඕන ඒක හරියන වැඩේ විතරයි අපි කරන්නේ. එකම දේ අපට සංසිල්ල ඕන. අපට බුදුහාමුදුරුවෝ වෙලා නැහැ. අපට ඕනලා තියෙන සංසිල්ල. සංසිල්ල කියා දුන්න නිසා ගන්න ක්‍රමේ උන්වහන්සේ අපට අගේ. ඉතින් ඒ සංසිල්ල කියන ක්‍රමේ ඒ தත්ත්වය ජීවිතේට අදගන්න මේ මත කරන ක්‍රමයේ විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒ සංසිල්ල සම්පූර්ණ නම් අන්න යා කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. එතෙන්දි සංසිල්ල සම්පූර්ණ. ඉතින් දැන් මේ ක්‍රමයට ජීවිතේ අර පැහැෙන ගතිය දැනෙනකොට අපි කියවනේ පැහැෙන ගතිය මෙහෙමයි. හැම එකක් එක්කම බලපෑමක් සිටෙන් එනවා. ඒකට තමයි පැහැෙනවා. බලපෑමයි ඒ පැහැීමෙන් කරන්නේ. ඒ බලපෑම දැනනකොට ඒක බෙදන්න. ඒක ගාන අල්ලගන්න. මේ වැඩි කොටසක් තියෙනවා. නමුත් ඒකේ වැඩි කොටස එහෙම වෙන්නලා ඊ දැන් ඕගාලා මේ සෑමතරට වහිනවා. නමුත් එයා මුට්ටියක් තියලා ටැංකියක් තියලා වතුර ටික පුරුදු ගන්න. ඉතින් මුළු ඇස්සම යාට ගන්න නැහැ. යාට ඕන වතුර ටික යා ගත්තා. අන්න ඒ වගේ සිතින් එනවා මහා බලපෑම් ආර විදිහේ දේවල්. ඒයින් තමා කාරණේ තේරුම් අරගෙන මේ කොටස විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ කියලා ඒ ටික විතර පාවිච්චි කරනවා. අරව උහුලන. ඒ උහුලන එකට තමයි ශාන්තිය. ශාන්තිය කියන්නේ ඉවසීම. මොකද්ද උසුලන්නේ? තමන්ගේ යහපත පිණිස පවතින දේ පාවිච්චි කරන අතර ඊට අතිරේකව යම් තරමක් දේවල් තියෙනවා නම් ඒවා එහෙම උසුලන්න දරා සිටින්න පුළුවන් වෙන්න ඕන. ඔය ශාන්තිය පාරමිතාව. ඒ පාරමිතාවයි කියන්නේ මොකද? ඒක පුරුදු වෙන තුරු මේක කරන්න බෑ. දැන් කෙනෙක් බයිනවා. බයිනකොට කේන්ති එනවා. ඒක හරි. අපි ඒකට දොස් කියනවා. කේන්ති ආපුවා මම දැනගන්න මේ මනුස්සයෙක් කතා කරන්න ඕන කොහොමද? එයා බොහෝම නරක විදිහට බයි. මෙයා තේරුම් ගන්න මෙයා එක කතා කරන්න ඕන මෙහෙමයි මොකක්ද? හොඳයි මහත්තයා මේ දැන් මෙයාට හොඳටම කේන්ති කියනවා. නමුත් දැන් මහත්තයා කියෝකි මීට කතා කරලා නිරවුල් කරගන්න. ඒක කතා කරන්න ඕන හරි බරකි. අමාරුයි. මොකද ඇයි හරියට අර එහෙන් මෙහි චුරුපණින් දෙන්න වාගේ එනවා අර කේන්. නමුත් අරයා ශාන්තිය කියන්න ඕන ඔකට. අරක ඉවසගෙන ඒක මෙහෙම තියාගෙන දැන් තමාරු ඉන්නේ කිහිල්ලේ මොනවා හරි නිර කරගෙන
හොඳයි හොඳයි මේකත් යනවා කියලා ගන්න. ඒකත් හිර කරගෙන. මොකද අරක යන්න. අන්නේ වගේ ඒ වගේ මේවා පාලනය කරගන්න තමන්ගේ උත්සාහය දෙන්න ඕනේ කිව්වේ ඕකයි. ඒකයි බුදුහාමුදුරුවෝ වදාළේ තමන්ගේ ජීවිතේ පිළිබඳ වග කියා ගැනීම තමන් විසින් බාර ගන්න ඕනේ කාටවත් ඒකට වග කියන්න බෑ. ඒක නොකියුවොත් දුක් විඳින්න ලෑස්ති. දුක් විඳින්න කැමති නැත්තම් අර වගකීම් බාර අරගෙන ඒව කරන්න. දෙකින් එකයි. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ දුක් විඳින්න එපා. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ බල සැප විඳින්න. මෙන්න තියෙන දුක් විඳින සැප විඳින්න පැති දෙක. මේ ඉතින් මේ පැත්ත කළොත් ඉතින් එයා විඳිනවා. එයාට කනගාටු වෙන්න බෑ. දැන් යම් කෙනෙක් මහා දැන් මේක අවස්ථාවවලදී බුදුහාමුදුරු ඉදිරිපත් වෙච්ච තැන්වලදී මේ දුකට පීඩාවට පත් වෙච්ච අය උන්වහන්සේ කිසිම කම්පනයක් දුන්නේ නැහැ. දැන් ওই මහා භයානක පුද්ගලයා උන්වහන්සේ ළඟට ආපු වෙලාවේ උන්වහන්සේට කම්පණය නැති උනේ එහෙම තමයි යා. එහෙම තමයි වෙන්න ඕනේ යාට. ඒ වෙලාව මොකද්ද? ඒ විදිහ නෙමෙයි. මේ ආග ළඟ තියෙන ධර්මය. දැන් චින්චමානිකා උන්වහන්සේගාවට ආපු වෙලාවේ මේකේ තියෙන කතාවල් වල හැටි කියලා කියන්න ගියේ නෑ නෑ චින්චමානිකාව මේ වෙලාවේ කිව යුත්තේ ඔහොම දේවල් තමයි. මොකද යාගේ පැහිල්ලේ විදිහට ඇති. එයා අන්තිස් කෙනෙකුට බලපෑමට යට වෙලා මොකක් හරි මේ කියලා දැන් මෙයාගේ සිත වැඩ ගන්න. ඒක කිසිම දෝෂයක් නෑ. දෝෂේ තියෙන්නේ එයා ළඟ ඔය හදාපු ධර්ම වලයි දෝෂේ. ඉතින් උන්වහන්සේ ඒක අමුත්තක් උනේ නැත්තේ ඒවා වෙන්නේ මෙහෙමයි කියලා. එතකොට අර විදිහේ තමාගේ ජීවිතේ තමාට වෙන දේ දැක්කහම එවැනි හැඟීමක් ඇවිල්ලා. එතකොට අර මිනිස්යාට කේන්ති ගිහින් Tamanda බනිනකොට එයාට පුදුමයක් නෙවෙයි. මොකද මටත් ඔය කේන්ති ඇවිල්ලා තියෙනවා මම ඉහිලියේ පුදුමමාරු. නමුත් මේ අසරණයට ඒක හුල ගන්න බැරිලා ඇති. දන්නේ නැතුව ඇති. ක්‍රමයේ දන්නේ. ඉතින් එහෙම නිහා ගුණා කරන්නේ ඉතින් ඒකට ඉදිරිපත් වෙනවා. අයියෝ ඒක එහෙම තමයි. එතකොට උපන්නේ මොකක්ද? ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ හතුරා කරේ මෛත්‍රිය වදන්නේ කියලා බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. ඈ අර මිනිහා බයිනකොට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ කියොත් මුටි කන. ඒක මියාදී මුටි කන්නේ. එහෙම නෙමෙයි. මෛත්‍රිය කියන්නේ අර. මොකද්ද? එයාගේ හිත රත් වෙලා මගේ සිතේ සිට වෙනවා. දැන් මම මෛත්‍රී සිතෙන් හොඳයි මාස්ටර් දැන් කොහොමද යසින් වරදක් වුණා නම් මට සමා වෙන්න යමක් ගෙවන්න තියෙනවා. මෛත්‍රී ගෙවන්න. ඒ මොනවද මේ? ආ මෛත්‍රී શબ્දය පිට කරා. ඒ શબ્ද පිටේකට ඒ මිනිහට අරක මේ නිමිත්තක් නෑ ඒක අල්ලගෙන ඉන්න රස් ගාලබයි. ඒකයි මෛත්‍රියෙන් අනුන්ගේ සිත් සංවිධානය වෙනවා කිව්වේ සකස් වෙනවා කියේ මෛත්‍රියටපත් වෙනවා කියෝ. එතකොට නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියන මන්ත්‍රයක් අහගෙන දැන් මොන නිමිතා. ඕවා කරනවා නම් ඒකත් අපිට බැරිය ජාපනයේ පැත්තට හැරිලා හිටන් නිදුක් වේවා නිරෝගී වේවා කියනවා. ඈ මේ ඔක්කොන්ට ගන්න ඒවා කරේන වැඩ නෙවෙයි. අදත් මේ මෛත්‍රිය ඔය කිව් ක්‍රමයට ඔවුන් ඉදිරියේ පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ බෑ මුන් පත්තුද කියලා. නමුත් අපිට මේ මෛත්‍රිය පාවිච්චි කරන්න පුළුවන් මේ ඒ විදිහේ ඝන සාරව අපේ තියෙනවා. ඒ තත්ත්වෙට ගන්නත් පුළුවන්. ඉතින් මේ මට්ටමට අපේ තියෙනවා. නැතිනම් මන්ත්‍රේ දන්නේ නැත්තම් අලියල්ලන් දැන් බෑ. ඒක තල්ලිය පාගන. අන්නේ මන්ත්‍රේ හොඳටම දිනනවා බය වෙන්න ඕනේ කලින් මල්ලන එක නැත්තේ. ඒක පුළුවන් කම. බැරි පුළුවන් ඒක යා දැනගන්න. ඒකට දැන් මෙතන බුදුහාමුදුරුවෝගේ සීනාසනේ රහතන් වහන්සේලා කවුද මේ ඕනික බහ සියලු දේ බහ තබලා ඇයි සියලු දේ බහ තබලේ මොකක්ද අපි ඈත් වෙච්ච කතාවක් නෙවෙයි ඒක අපි ඉන්න කතාවක් මොකක්ද ඒ කතාව අපි දැන් සියල්ල අල්ලගෙන නිසයි අර පැහිල්ලට යට වෙන්නේ මොකක්ද මට තත්ත්වයක් තියෙනවා මම අහවල් තනතුරයි කරන්නේ සමාජයේ මේ විදිහේ මට්ටම මත තියෙන්නේ අපි අහවල් පරම්පරාවේ එක එක උන්ට යටත් තුනේ જાති නෙවෙයි මේ ඔක්කොම බදා ඒව නිසා මේ මිනිහට වෙලා තියෙනවා පණ නැති වුණත් අර මිනිහට ගහන්න නිකන් මෙහෙම කරලවත් ගහන්න ඕන මොකද
උන්ට පුළුවන්තේ කවදාක පරම්පරාවේ කවුරු ගුටි ගාලා නැහැ. ඒකේකට යටත් වෙලා නැහැ. අපේ මහපතමේ රජකොල්ලේ උන් ඒ ගාවල මෙරිලා ගිහිල්ලා. මේ මිනිස්සුනේ වලම් ගුටි ගන්නවා. ඉතින් අර ඕහිත බහරෝ කිව්වේ ඒවා මුකුත් මට නැහැ. තාත්තා කෙනෙක් හිටියක ඇත්ත. එයා රජකම් කරපු එකත් ඇත්ත. මම පුතා තාත්තා නෙමෙයි. ඒක යටයි මේක මටයි කියලා කිව්වේ. මොකද දැනුණා. අවනම්බුින් මේ ඔක්කොන්ටම මම ඉන්නවා. මොකද ඉන්නේ? ඔව් එල්ලිලා නෑ මම. එල්ලුනොත් මට මොකද වෙන්නේ? අර එන වේග වලට අවරත වෙලා ඒවට යට වෙලා තවත් ගුටි කන මිනිහෙක් එනවා. ගුටි ආදින්ම මං ඉවර කරනවා. ඒ අපටත් ඔය කියන බහා දබන එක කරන්න පුළුවන් කියලා. සාතන් වහන්සේ කියනවා නෑ මම ඔතන ඉඳලා ඔව්ව කොල්ලයි මේක ඉවර කළේ. ඒ නිසා දැන් තමසේ මම සියලු දේ බහා තැබුවා. ඉතින් තමසේලා යනකො බහා තබ ඉස්සරහට. මේ එනකො බහා තබ ඉස්සරහට. මොනවද බහා තමන්දී? ඔය බැඳි. අවල මං අහලා කියලා ඔය තීන ඔක්කොම එල්ලිලා තියෙන වාතය. ඒකට දැන් අපිට පේනවා ඒක ආම්දුරගෙනුත් එක කිව්වා මං දැනුයි දන්නේ මේ දැන් මේ කාලේ රහත් වෙන්න පුළුවන් කියලා. එයා කියනවා අවුරුදු 60 ගානක් 70 ගානක් වයස. එයා එදාට දන්නේ දැනුත් පුළුවන් ඕන නම් රහත් වෙන්න. නමුත් රහත් වෙන්න පිටපොට ගහලා බෑ මේ වැඩේ කරා. පොඩ්ඩ ඉන්නකො යටන පොඩ්ඩ රහත් වෙනවා. ඒව හරියන්නේ නැහැ. ජීවිතේ හැම තැනදීම මේ ශාස්ත්‍රය දැනගෙන එයා ඒ ශාස්ත්‍රයේ අනුගමනය කරන පුද්ගලයෙක් වෙනවා. එතකොට භාවනා කරන වෙලාවක් එයා මුළු ජීවිතේ භාවනා. නැගිට කොයි වෙලාවෙද හැරුනේ යම් දේ ඇහෙන්නේ කොයි වෙලාවද එතන ඉඳලා ඇහෙන්න හේතු යන්නේ කොයි වෙලාවද ඉඳට කියන පස්සේ ඒ මුළු කාලෙම එයා මොනවද කරන්නේ? බහා තබන එක කරනවා, පැහිල්ල නවත්තනවා, රාජකාරී කොට ඒ අතරේ ලියන්න තියෙනවා, නඩු අහන්න තියෙනවා, කතා කරන්න තියෙනවා, ගණන් බලන්න මේ ඔක්කොම තියස්සේ අරකට ඒ ගාන්ටම කරන්නේ. දැන් කටු යන ගමන් බට්ටත් යනවනේ. අටුවට එක වෙලාවකුයි බට්ටට එක වෙලාවකුයි නෑ. බට්ටයි කටුවයි දෙකම එකට යන්නේ. නමුත් අරක වටේ කරගෙනවා මෙයා එහාට මෙහාට. අන්න ඒ වගේ දෙකම එකට කරේ. එතකොට හරියට මේ වැඩේ කරන්න පුළුවන් කාටද? අන්න ඒක. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගැන කතා කරනවා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ කවුද? ලෝභ දෝෂ මෝහ හැකිතාක් දුරට අඩු කරන උපම් පුජ්‍යලයක් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. අලෝභ දෝෂ මෝහ වලින් එයාගේ දැනගන්නේ කොහොමද? මේ ත්‍රි හේතුකද කියලා බාණ්ඩි කියවන්නේ උන කටුවගේ කටුත් නෑ මුකුත් නෑ. කොහොමද දැනගන්නේ? ඒ අයට දැනගන්න පුළුවන් මම ත්‍රි හේතුකද ද්වි හේතුකද අහේතුකද කොහොමද දැනගන්නේ? දැන් මේ කියන මෙවුවා එයාට තේරෙනවා නම් එම්පෙන්නන්නේ අමෝහයි ලහිච්ච ගතිය නැහැ. තේරිලා එයා තීරණය කරනවා නම් ඔය විදිය තමයි කරන්න තියෙන්නේ ජීවිතේ සනස ගන්න ඕනේ. ඒ මොකද? අර මෝහය අයින් වෙනකොට ප්‍රඥාව ඉස්සරහට. ප්‍රඥාවෙන් දෙනවා තමාගේ ජීවිතේ නිශ්චිතනට යන්න තීරණය. මෝහය තියෙන වෙලාවට ප්‍රඥාවට මුකුත් නැහැ. මෝහය යන්න ප්‍රඥාව වෙනවා ඉස්සරහට. එතකොට මෝහය නැද්ද ප්‍රඥාව තියෙනවා කියලා තේරුම් ගන්නේ කොහොමද? Taman තුල මං කිව්වට පිළිගන්නේ නැහැ.
හේතු සාධක දිහා බලනකොට ওই විදිහකට හරියනවා. ওই විදිහකට හරියන්න ඕනේ කියලා හිතෙනවා වගේම එයා තීරණය කරනවා ওই විදිහට මම කරනවා. කොහොමද? පුළුවන් විදිහට කිව්වේ මොකද? ලෝභය ද්වේෂය නැති නිසා. ලෝභය ද්වේෂය තියෙනවා නම් එයා කියන්නේ කොහොමද? මේව කරන්න බෑ. ඔන්න පස්සාවෙන් අස්සෙන්න ඕනේ. පැෂන් එක ලියන්න ඕනේ. එයින් දෙකට ගානක් දෙන්න ඕනේ. විජහට පන්සලේ ලගින්න ඕනේ. දැන් මේ මොකද? ඒක ද්වේෂය. ලෝභය ද්වේෂය යාව අරකට මේකත් ඉක්මනට ඕනේ මේකත් ඉක්මනට. ඒක කරන්න පුළුවන් දාට කරනවා. ඒක නෙමෙයි දැන් තියෙන්නේ මේකයි කරන්නේ. දැන් ඉතින් මම කරනවා. දැන් වෙනවා නම් මාන වෙන්න සිවුරු ගේන්න යනකොටත් මේක කර යන්නේ. සිවුරු ඇඳගෙන මේක කරන එක කොහොමද කවදාද කියලා. නේද? ඒ හිතේනවා ඊළඟට ටික යමක්කම ඉගෙනගෙන මේක කරන්නේ. ඊළඟට නායකයා වෙලා කරන්නේ. අන්තිමට මැරිලා කරන්නේ. අපෝ. ඔක අන්තිමට ඒවා මොකුත් නැහැ. ඇයි එතකොට පැවිදි වෙන්නේ? මේ කාමිතයට උදව් කරන්න බලාගෙන යා පැවිදි. මේකට පැවිදි වෙන්න ඕනේ නැහැ. මේක ගෙදරින් ඉඳන් කරන්න පුළුවන්. පැවිදි වුණේ අනුන්ට යහපත සල්ස. ජීවිතේ පිටුවා. හරියට රස්සාව කර ගෙදරින්. ඒක නිසා අපි ඒක පැත්තක තමයි අපි හදන්න ඕනේ. දැන් මම මේ විදිහේ දැනීමක් තියෙනවා. දැනීමෙන් මගේ ජීවිතේ සාර්ථකයි. සාර්ථකයි කියන්නේ මොකද්ද ජීවිතේ සාර්ථකයි කියන්නේ මට කිසි දුකක් නැහැ. අපෝ දැන් බොහෝ දෙනා අපිට කියන්නේ මට කිසි දුකක් නැහැ. දුක් දෙනවා මිනිස්සු මට බයිනවා. මිනිස්සු දොස් කතා කරනවා. මට පාඩු වෙනවා. ඒකව හොරු අරන් දුවනවා. ඒ ඔක්කොම මම දන්නවා. නෝ මට දුක් නැහැ. මොකද හොරු අරන් ගියා නම් දුක් ගත්තත් නොගත්තත් හොරා බඩුවේ ගිහිල්ලා. මං දුක් ගත්තත් නොගත්තත් දැන් එන්නේ බැලලා ඉවරයි. දැන් වහන්නේ. ඒව ඔක්කොම එහෙම වෙනවා මොමත් සැනසෙල්ලි කියලා. කියන්න පුළුවන් මට්ටමක් යවෙකුට නම් එයා බොහොම සෑහෙන දියුණුවකට හිමිකාරකම් කියලා මේ ලෝකෙට අපේක්ෂා. යාර වෙලා තියෙන්නේ හොයාගන්න කොහොමද මේ කරන්නේ කියලා දැක්කාත්තේ දන්නේ අහු වෙච්ච හැටි එතනද පටන් ගන්න. ඊදමක් කියන්නේ කෙනෙකුට පේන්නේ නැහැ. එන්නන්නෙත් නැහැ. එන්නපුවාම තවත් කරදරයි. ඒක ඔක්කොම ටිකටව හරියට මූණ හොදනවා, කෑම කනවා, වැසිලි යනවා, නානවා වගේ විශේෂ වැඩක් ඒක. ඒකත් එක්කම ජීවත් වෙනවා. අන්න එයාට කිව්වා ඒ තත්ත්වය ආවට පස්සේ සම්පූර්ණවට පස්සේ තමයි ඕයික බහන්නේ. අමෝහ තත්ත්වයට උනාම ප්‍රඥාවට යම් කිසි ජීවිතයක අමෝහ තත්ත්වයට පත්වන අවසර ඒ ජීවිතයේ ලෝභය ද්වේෂය තියෙනවා. නැති ඒක නෙමෙයි අපි කියන්නේ. විශේෂක කියලා කියන්නේ අමෝහය නැත්තම් හේතු දෙකක් එක්ක වෙන්න බෑ. අමෝහය නැත්තම් ඒ තුනම නැති වෙලා. ඔව්. දැන් ඒ තුනම එකට වැඩ කරන තුන නිසා ඔය තුනම නැති වෙච්චාම මොකද? ධාත්‍රි හේතුයි. ඒක විහෙතුකව කොලින්ද දාකට වකතාව. ඇයිද? ඒ මොකද අමෝහය නැතුව ලෝභය ද්වේෂය තුනම බෑ නේද? ඒ මිනිහට පේන්නේ නැහැ මේ මොකද්ද උනේ කියලා. දැන් කවුරු හරි දැන් අර ගෙම්බේ දැන් ගෙම්බ දන්නේ මේ මොකද්ද උනේ කියලා. සාදු හන්දටද බණ හන්දටද එයාගේ සිත ඇති වුණා මේ කුසලමේ ස්වરૂපය. ඒ වගේ කාරණේ තේරුම් නොගෙන ඒ தත්ත්වයට එන්න පුළුවන්. නමුත් මෝහය තියෙනවා නම් එයාට ආරක පාවිච්චි කරන්න. එයාට මෝහය තමයි මෝහය පරාම කරන තමයි ලෝභයේ තේජය සකස් වෙන්නේ. තේන ගැතිය තියෙනවා ලෝභයෙන් සකස් වෙන්නේ නැහැ. අමෝහ පුද්ගලයාට ඉතින් ලෝභය ද්වේෂයට වෙන්න ඉඩක්. අමෝහ පුද්ගලයාගේ සිතේ ලෝභ ද්වේෂ මෝහ එන්නේ නැහැ මොකද යාට පේන නිසා.
තේරුණානේ? ඒක තමයි දැන් අමෝහ එක හේතුවක් නැතුව ලෝභ ද්වේෂ හේතු දෙක ඇතුළේ ත්‍රි හේතුක හේතුක දෙයක් නැහැ. නෑ ත්‍රි හේතුකේ කියන්නේ කුච්චලේකුගේ ලෝභ ද්වේෂ දෙකම එකපාරට වැඩ කරන්නේ නැහැ. හොඳද? ලෝභයෙන් මෝහයෙන්, ද්වේෂයෙන් මොහේ. එනවානේ ඒ සම්බන්ධතාවයේ උඩ උප්පත්ති දෙන එකයි ඔය කියන්නේ. ඒකට එකක් මුල් දෙක තුන මුල් නෑ. දෙකක් මුල් වෙනවා යා. එනවාට මේ හේතු කෙනෙකුට ද්වි හේතුක සංජානන වෙන්නේ. දැනේශේ කියන එක මුල් වෙන්නේ ලෝභය අත්මාන පස්සේ. මේ කියන්නේ පෙරදරි වෙච්ච එකනේ ඉස්සරහට ආපු එක. දැන් ලෝභය තියෙන මිනිහෙක් තමයි ද්වේෂයටපත් වෙන්නේ. නමුත් එයාට ලෝභය මත මේ කියන්නේ මෙව කරගෙන පාස් කරගෙන ද්වේෂයනවා. එතකොට එයාට මුල් වෙලා තියෙන්නේ ද්වේෂයයි මොහොතයි. එතකොට එයා ඒ තත්ත්වයට වැටෙන්න හේතු වුණා මේ ද්වි හේතුක උපදින්නේ මේ පහත් මේ කණු කොරු ආරි ඔය තත්ත්වෙ මිනිහෙක් වශයෙන් උපන්නත් එයාට කිසි ප්‍රයෝජනයක්. ඉතින් අන්නේ විදිහේ වේග මතුවෙච්චාම තමයි ද්වි හේතු. එන එක පස්සේ යන්නේ මේ වගේ කස්සිට කතන්දර කියන්නේ මේ කියන්න අපි. එතකොට දැන් අනුපත්තක දැන් මෙයා නොපැමිණිච්ච යම් කිසි මිහි ආසවල් දෙයට මම පැමුණුනේ නැත කියලා හිතන් පසුතැවිලි වීමට රහතන් වහන්සේ ගාව මුකුත් නැහැ. පසුතැවිලි වෙන හදන්න තව මුකුත් නැහැ කියලා කිව්වා. ඒ මොකද්ද? ඒ ඡායාව අපේ ජීවිතවලටයි. අපේ ජීවිතවලටයි. ඒ මොකද? දැන් තමාගේ සිතට අර විදිහේ බලපෑම කාපොච්චහම. ඒ බලපෑම නිසියාකාර තමන්ට යහපත සලසන විදිහට ඒ කාරණේ තේරුණා නම් එතෙන්දී දැන් ධර්මයේ ගුණ කියනවා අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායකයි කියන. ඒකට ඒ අවස්ථාවේදී එයා ඒක හැදුවා නම් එතෙන්දී ඒ ධර්මයේ එක නැවත යාට හදන්න එකක් නැහැ. තේරුණාද? නැවත දැන් ඔන්න අපි කියමු ඒක නිදර්ශනයක්. කේන්තියක් ආවේ අපි කියමුකෝ අංශක 60 කේන්තියක් ආවා. අංශක 60 කේන්තිය නා අර කියු ක්‍රමයට පාලනය කළා. එයා ඒක තැටින් තමාගේ සාමකාමී ස්වરૂපයකින් ඉරියව් පැවැත්තුවා. පවත්නකොට ඒකේ අඩු වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. දැන් ඒකේ වැඩෙන්නේ නැති ප්‍රමාණය. ඒ වැඩෙන්න තිබිච්ච ප්‍රමාණය අඩු වුණා. ඒ අඩු වුණාට පස්සේ දැන් නැවත වාරයක් අංශක 60 කේන්තියක් මෙයාට හදන්න වෙන්නේ නැහැ. දැන් ඊට අඩු කේන්තියක් එන්න පුළුවන්. ඒ මොකද? එයා ඉස්සෙල්ලා කේන්තියෙන් වැඩෙන්න තිබිච්ච එක වැඩෙන්න දුන්නේ නැහැ. ඒ වර්ධනය අඩු වෙලයි මෙයාගේ ඉන්නේ. ඒක නිසා දැන් එයාට ඒකේ හදන්න එකක් නැහැ, ඊළඟ එකේ හදන්න නම් තියෙනවා. දැන් දිගටම කේන්ති ජීවිතේ පුරුද්දක් කරගත්ත පුද්ගලෙක් දැන් අපේ හේතුවක් නිසා අඩු කරගත්තන් පස්සේ අර කර්ම හේතු මතුවලා අලුත් අර තත්ත්වෙට වෙන්නේ නෑ. එයා දෙන්දිත් ඒකනේ කරන්නේ. ඒ තත්ත්වයට ආවත් එයා ඒකම කරනවා. දැන් අඩු කරාන් පස්සේ දැන් කර්ම කෙලස් මතුවලා අර අඩු කරපු එක ගැටි කියන්නේ නවත්තන තත්ත්වකින් නවත්තන තත්ත්ව තමයි එතන ඉන්නේ. එයා පුරුදු වෙලා තියෙනවා නේ. දැන් අංශක 60 කේන්තියක් යන හැමදාම යනවා. යම් කිසි අවස්ථාවක කොහොම හරි පාලනය කළා 50 දක්වා අඩු කරනවා. එතකොට කර්ම කෙලස් මතුවලා 94 50 ඉස්මතුවලා 60ට දක්වා යනවා. ඔව් එතකොට එදා දැන් නවත්තපු 50න් 10ක් අඩු වුණානේ. ඒ 10ක් එක්ක වැඩ කරා නම් එදා 60ක් 70ක් වෙනවා. තේරුණාද? දැන් මෙයා අඩු කරපු නිසා අර ගාන අර වැඩෙන්න තිබිච්ච ගාන නැතුවමයි හැමදාම ඉන්නේ. ඒ අඩු වෙච්ච කට වුණා. දැන් ඒකනේ. එතකොට දැන් අපිට මේකෙන් පේනවා රහතන් වහන්සේ ගැන උදං අරලා
ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ ජීවිතයේ අද පාවිච්චි කරන සෑම දෙයක්ම රහත් ජීවිතෙත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? උන්වහන්සේලා මේ විදියට කළා සම්පූර්ණ දේ කැඩුවා. දැන් මම එකක් කැඩුවා. ඒකෙන් මම මෙච්චර කිට්ටු වුණා දැන්. ඒ කිට්ටු වෙන මෙවයක මර ජීවිතයත් එක්ක සම්බන්ධකම් කරන එක. දැන් ඔය අටසිල් ගන්න පුජ්‍යලයට විශේෂයෙන්ම පොයි දිනවල සල්සිල් ගන්න පුජ්‍යලයට පෙන්නලා තියෙනවා මේ රහතන් වහන්සේලාට අනුව මම අද මෙව කරනවා. ඒක නිකන් හදාපු දෙයක්. නමුත් රහතන් වහන්සේලාට අනුව තමයි බෞද්ධයාගේ ජීවිතේ හැම එකකම ඒ ඡායාව එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට තමයි බුද්ධිමත්කම කියන එක සංවිධානය. ඔය දාට විතරක් ඒක සීමා කරපුවාම අද නම් ඉතින් රහතන් වහන්සේලාට අනුවම කරන දවස්. හෙට නෑ ඉතින් ඕන විදිහට කාට ගමන් නෑ හෙට. හෙට මිනිහා අර කොටස් එක්ක එදාටවත් කොළොත් ඇති. අර මේ මහත්තයා කිව්වා වගේ එදාටවත් එක්කම දැන් ලාභ වෙනවා. නමුත් ඒ තරම් අපතේරින්න වයසක් නෑ. මොකද මොකකින් වැටි මැරෙයිද? උන්නු ගමන් පස්සට පැත්තට දුම්බයක් ආවද? මොකද්ද උනේ කියලා දන්නේ මිනිහා නැත්නම්. ඒ මිනිහා දන්නේ කොහොමද මරේ කියලා. මොකද්ද හැප්පුණ පස්ස පැත්තේ එහෙම මැරිලා. එහෙම තත්ත්වයක් අද තියෙනවා. අද විතරන්නේ කවදත් එහෙම තමයි. නමුත් අද භයානකයි. ඉතින් ඒවා පැත්තක දාමු. කොහොම හරි ජීවිතේ ලැබිච්ච කාලේ මහා වටින සාර්ථක නිධානයක් අවසන්න වගේ වස්තුවක් ලැබිලා තියෙනවා. මොකද මිනිස් ජීවිතේ. ඇයි මේකෙන් තමයි මේව දැක් ගන්න. ඒක දගගත්තට පස්සේ නිධානය අවසන් නැත්තම් එයාගේ අඬබඬු නැතුව ඇති. ඒකට කරන්නේ. ඉතින් මොකෙන්ද අවසන්? ඒවත් ඔක්කොම තීන වාසනාවන්තයෝ. දැන් ටිකක් තුර මම විස්තර කළා. කාලය ඉවරයි. ඔය ටිකෙන් මා හිතනවා ගාග්දුරට කාරණා තේරෙන්නේ නැති මොකද්ද අපේ ජීවිතේ මේ පැහැෙනවා කියන එකෙන් අපිට කියනවා මේ ආසව කියන. කාම ආසව, භව ආසව, ditthya ආසව, විද්‍යා. ඔය ආසවය පැහැෙන බව දැනගන්නේ කොහොමද? හැම වෙලාවකම සිත දිහා බලපෑටි මේ ගානට පැහිලා මේක තියෙන්නේ. මේ ගානට පැහිලා මේක තියෙන්නේ. ඔය දැන් පැහැෙන ලකුණු තමයි ඉස්සරහට එන්නේ. ඔය පැහි බුබුලු දානවා. ඔය බුබුලක් තමයි අපේ එකපාරට. ඒ බුබුලකින් තේරුම් ගන්න පුළුවන් මෙච්චර පැහිලා තියෙනවා. ඒක මම පැහිම නවත්තන්න. නෝකයින් දෙන්නේ. ඒකට දැන් තේරුම් ගන්න ඇති ජීවිතේ එක මොහොතක්වත් පස් කරන්න බෑ. වාසනාවන්තකමක් ජීවිතයිතියක්. මේ කියන්නේ පරලෝක පැත්තක දාලා මෙලොව වශයෙන් ජීවිතේ වාසනාවන්ත කරන්න යමෙක් බලාපොරොත්තු වෙනවා නම් අර පැහිල්ල පාවිච්චි කරනවා. ඒක ඉතින් තවත් ඒකට අදාළ දේවල් කළා කිව්වා. ඔක්කොම සිටී දරාගෙන පුළුවන් විදිහට පාවිච්චි කරන එක ඇත්තේ. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න. අහන්නද මොනවා? තේනවා? නැත්. හොඳයි. ප්‍රශ්න නැති එකම ලොකු සතුටක් මොකද දන්නවද? ඒකෙන් තේරෙනවා කාවැද්දිලා තියෙන ප්‍රමාණය. ඒක කියනකොට දැන් තේරෙනවා. දැන් තියෙන්නේ කරන්නේ විතරයි. දැන් අපි මේ විදිහේ අර ජීවිතෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේවා තේරුම් ගත්ත නිසායි හැමදාම මේකේ රසය කාටත් ඉట్లా තියෙන්නේ. අපි දුන්නේව කනවා කනකොට හරි රසයි. තවත් පොඩ්ඩක් කන්න ඕනේ කියන තමයි ඒක තමයි මේ විතර න්‍යාය සම්බන්ධතාවය තියෙන්නේ. මේක ජීවිතවලට පුදුම විදිහේ ආපතස්සක්. එකක් ප්‍රධාන එක මොකද්ද? අපි නිතරම කියන එක්කෙනා එකක් අපි එයා ජීවත් වෙන්න බයක් නැහැ, මැරෙන්න බයක්. ඔය හපංකම්, ඔය වීරත්වය පපුවට එනවා නිකන්. ඒ වීරත්වය සාමාන්‍ය නමින් පෙන්නපු වීරයෝ ගාව තිබුණේ නැහැ. අපි නමින් පෙන්වුවකින් පිටු පොල්ලාකාරී ජනන පරම්පරාවේ නමුත් ඒලාටත් ඒක තිබුණේ නැහැ. සාමාන්‍යයට ඉතින් වීරත්වයක් ආවා ජාතියට වැඩ කරපු නිසා. නමුත් මේ වීරත්වය බුදුහාමුදුරුවෝ පෙන්වපු වීරත්වය. මහා වීර කිව්වේ. මහා වීර කිව්වේ මොකද්ද? කිසිම ප්‍රශ්නයක් කොයි පැත්තවත් නැහැ. බොහොම ඊටතර. ඒ ඊටතරකම ආවේ
ඔළුව පුප්පගෙන ඇස් මෙරවගෙන දඬු ගහලා ඉන්නේ නෙවෙයි. හිත ඇතුලෙන් එයාට පේනවා හරි කෙලින් මම ඉන්නේ. එයාට පේනවා ලෝකේ කාටවත් පේන්නේ නැහැ. එයාගේ වීරත්වය ගැන එයා සතුටුයි. ඉතින් කවදා හරි මහා වීරලක් වෙන්න පුළුවන්. හොඳයි. අදට එච්චරයි කතාව දේශනාව. මේ විදිහේ සාකච්ඡා කිරීමත් ඒ වගේ මේ විදිහේ උනන්දුවක් දැක්වීමක් නිසා පේනවා ජීවිතවලට යහපතක් වෙන විදිහට මේක ගිල ගන්නවා. ඒකට ඒක ගැන තාම සතුටටපත් වෙනවා. ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් මේ ස්ථානවලටත් කතා බැලු කරනවා ස්ථානවලට අධිකෘත සියලුම දිව්‍ය රාජ සමූහයා මේ සතුටටපත් වෙන ඇති. ඒ මොදනේ සතුට උඩ මේ සෑම දිනාම විසින් රැස් කරගන්නා ඥානන්ත අප්‍රමාණ කුසල ශක්තිය අනුමෝදන් දෙත්වායින් සතුටපත් වෙනා වූ දිව්‍ය රාජ සමූහයාගේ ආශිර්වාදය මේ හැමතෙම ලැබීමෙන් මොහොතෙන් මොහොත ජීවිතයේ අර නිසිපැත්තට හරවාගෙන ජීවිත සංසිල් උදා කර ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් සීලේ පරලෝකයේ මෞඛ්‍ය ආදී සියලු ඥාති වර්ගයාට භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යේ කාන්තේ සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන චිත්තාවතා චම්මේ කියන ගාථාව ආකාශත්තාය ඥාතීන් දෙපින්දිකලා සමතම නිවන් සුව ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සම්පතු